पद्म कुमार कस्तीरी කියලා කෙනෙක් ගැන ජයන් අහලා තියෙනවා. පත්තරේට ලියන හදින්නේ. ලියන ආටිකල් වල මැටීරියල් දෙන්නකොම අපි. ඉතින් අපිට තියෙනවා ලොකෝ වැඩක් දිහාන්ට කියලා කරවගන්න. අපිට තියෙනවා අවුරුදු ගාණක් එළියට ගන්න බැරිච්ච තැන. කම්පැනි එක. ශාක්‍ය හෝල්ඩින්. දැන් මොකක්ද ඇත්තටම කරන්න ඕන? මෙච්චරයි. ආයතනය ඇතුලේ ප්‍රශ්නයක් හදන්න. අපේ අවශ්‍යතාවය ආයතනය ඇතුලේ ඉන්න අයට හොඳට දැනෙන විදිහට ප්‍රශ්නේ හදන්න. එතනින් ධ්‍යාන්ගේ වැඩේ ඉවරයි. අපි ඊටු වරිය බලන්න. උදාර කෙල්ලගේ බර්ත්ඩේ කළා. හොයි. මගේ යාළුවා හිරුණිගේ. Happy birthday to you. Happy birthday dear Hiruni. බూరు වැඩ කරන්න එපා. නිකන් රට්ටු නැසන වැඩ කරන්න එපා මෙතන. අයියේ වැඩේ හරි. ඔව්. මං එනවා. ඕකේ. අරු තාම මොකුත් කියන්නේ නැද්ද? කබරයා. සුනේ. අරු මාද කියන්නේ. උනේ වෙලු ටිප් එක දුන්නේ. උනේ මේලු? ගියම්. අරු තමයි ඔත්තු දීලා තියෙන්නේ.
මට හැමදේටම මහසෝනා වගේ හිටිය උඹ. මොකද්ද බ මේ නටන්න හදන නාටකම? छि. හරියට මේ ගෑණියෙක් දැකපු නැති එකෙක් වගේ. හරි. ඔබට කෙල්ලව ඕනේද? ඔබට කෙල්ලව ඕනේද? ඔබට කෙල්ලව ඕනේද කියපන්. මම එක කරලා දෙන්න. මල්වඩුමක් යවුවා. කෙල්ලගේ තාත්තගේ නමට ගෙදරට. වෑන් එකක් දැම්ම කෙල්ලව ඉස්සුවා. පළවෙනි ළමයා හම්බුනාම ගියා ළමයාවත් අරගෙන ගෙදර. එච්චරයිනේ. නිකන් පිස්සු වැඩ කරන්න එපා බං. පිස්සු වැඩ කරන්න එපා. එකපාරක් ඔය කෙල්ල හින්දා ගුටි කෑවා. අද පොලිසිය ගියා. හෙට යාන් කවදා හරි දවසක උඹ හින්දා ඔය කෙල්ලට කරදරයක් වුණොත් එහෙම ඔබ වගේ කියනවාද? ආ? ඔබ වගේ කියනවාද? ඇයි? බඩ ගහන් මලියකට සකයිද? එහෙම නෑ අයියේ. අන්නරු දැන් වමාරන. බැරසුනිල් තමයි තියලා තියෙන්නේ. රුපියල් 75000 දීලා තියෙනවා. බුවා ඉන්න තැන කියනවාට. හරි. සුනිල්ගේ වැඩේ ඉවරනකම් මුවරම් ඵලයන් හලාවත ජොයින්ට් එකට. පින්තු මහත්තයට කියපන් හොඳට බලා ගන්නයි කියලා. මගේ වැඩක් කියපන්. මූට බේතු තරම් දෙනවද? මල්ලි. මේ අලුත් එකෙක් පොඩ්ඩක් දඟලනවා මාත් එක්ක. ඌ හයිය අත්තක එලිලා ඉන්නේ. ඒ හින්දා ඒ ටිකක් ඈතින් ඉමු. මේ ඊට පස්සේ ඔය පිස්සු වැඩ කරන්න එපා බං. ඔබ දන්නවද? ඇස්සන් දෙක කන් 1000කින් අහන් ඉන්න ඕනේ. කන් 1000කින්. උඹට තේරෙනව නේද මං තිරන්ලා වතේ දුරින් තියාගන්න කියලා උඹට කියන එකේ තේරුම? තිරන් කියලා කියන්නේ උඹට පේන එක නෙමෙයි. බය වෙන්න එපා. මුන්ගේ කොන්දින් ඉන්නකම් ප්‍රශ්නයක් නැහැ. දැක්කනේ උන්ට කෙලවන්න ගියාම වෙන දෙයි. ඔස්තින් අය අර නෝනට මොකක් හරි කරදරයක් කරයිද අයියේ? පිස්සුද බං? ඔස්තින් කියන්නේ එහෙම කලබලෙකෙක් නෙමෙයි. මං කැම්පස් යන කාලේ වියදමට සල්ලි නැති ඉඳ පොඩි රස්සාවක් කෙවුවා. එතකොට මගේ යාළුවෙක් තමයි ඔස්ටින්ගේ Facebook එකේ රැට වැඩ කරන් සෙට් කළ දුන්නේ. ඒ දවස්වල අපි දන්නේ ඔස්ටින් මුදලාලි කියලා. පස්සේ තමයි දැනගත්තේ හරියටම ඔස්ටින් කියන්නේ කවුද කියලා. රැට බුකේ වැහුවට පස්සේ ඌ එක එක ගේම් දෙන්න ප්ලෑන් කරනවා. එතකොට අපිට පැත්ත පලාතරවත් එන්න දෙන්නේ නැහැ. මම එතන හිටපු උන්ට රැට පේ හදලා දුන්නා. ඒකට මට වැඩිපුර රුපියල් 200ක් දුන්නා. ඒ දවසම මම තේ හදලා ඉන්නකොට එකෙක් ඇවිල්ලා මට කිව්වා අන්න ඔස්ටින් නේම්ට කතා කරනවා කියලා. මම එතකන් ඔස්ටින් එක්ක කෙලින් කතා කරලා තිබුණේ නැහැ.
උඹ උගතනේ. කියපම් බලන්න නුවරින් නම් කොළඹට කිසිම පොලිසියකට චෙක් වෙන්නේ නැතුව මිනිහෙකුට එන්න පුළුවන් විදිය කියලා ඇහුවා. මොනවද ගේන්න තියෙන්නේ කියලා. නුවරින් නම් කොළඹට පිස්තෝල 4ක් ගේන්න තියෙනවා කිව්වා. ඒ දවස්වල නම් මට දේවල් පෙවුනේ වෙනස්ම විදියකට බං. මම බය නැතුව කිව්වා හොඳම විදිය තමයි නුවරින් නම් කොළඹට රේස් පදින්න පුරුදු වෙන බයිසිකල් කාරයෝ විදියට එන එක කියලා. රේස් පදින්න පුරුදු වෙන බයිසිකල් කාරියෝ කවදාවත් පොලිසියෙන් චෙක් කරන්නේ නැහැ කියලා. එදා මට ඔස්ටින් අය කුණුහරුපෙන් බැන්න. හැබැයි එදා තමයි ඔස්ටින් මට කුණුහරුපෙන් බැනපු පළවෙනි සහ අන්තිම දවස. ඊට පස්සේ මම ඔප්පු කරලා පෙන්නුවා නුවර පාරේ රේස් පදින්න පුරුදු වෙන බයිසිකල් කාරයෝ විදියට කොයිතරම් ලේසියෙන් පොලිසියට අහු වෙන්නේ නැතුව එන්න පුළුවන්ද කියලා. අනිත් එක උන් වැඩේ ප්ලෑන් කරලා තිබුණේ රැට. වැඩක් කරන්න නරකම වෙලාව. අන්තිමටම මං කියපු දවසේ මං කියපු පාරේ ඇවිල්ලා වැඩේ කරා. අදටත් ඔස්ටින් පිටපළාත් වල ඉඳලා බඩු ගේන්නේ මේ විදියට. එතකොට ඔස්ටින්ගේ ළඟම හිටිය ඇන්තනී කියලා කෙනෙක්. අපි කවදාවත් මූණ බලලා කතා කරලා තිබුණේ නැහැ. ඇන්තනී අයියා කිව්වා අපි හොඳ මේ කානේ බුකිය තුණ්ඩු ලියන දාලා තියෙන කියලා. හරියටම ඊට සද්දයකට පස්සේ ඇන්තනී අයියට වෙඩි තියලා මරලා දාලා තිබුණා. සමහර කිව්වා ඒක කලේ ඔස්ටින් කියලා. ඔස්ටින්ට ඇන්තනීගේ ගෑනිත් එක මොකක් හරි සම්බන්ධයක් තිබිලා තියෙනවා. ඔබ දන්නවා ටිරන් කියන්නේ කවුද කියලා? කවුද? මැරිච්ච ඇන්තනීගේ පුතා. ඔකයි ඉන්ටර්නැෂනල් ස්කූල් එහෙම ගිහලා හොඳට ඉගෙන ගත්ත එකෙක්. ඒ වුණාට ලේවල දුවන්නේ වෙන දෙයක්. ඌ ඇවිල්ලා ඔස්ටින්ට සෙට් වුණා. අපි හිට ඉඳලා අර වැඩේ පටන් ගන්න ඕනේ. මේ අතරයි මම ජහන් මේ ඇවිල්ලා ජහන් හොඳ පුව ප්‍රස්තාවක් මේක. මොකද මේ නායක සහෝදර සාමාන්‍ය කිසිම කෙනෙක් මලාට විශ්වාස කරන්නේ නැහැ. මම නේද ගොඩ නෑ. බාර දුන්නේ. අතනයි මම සෑහෙන්න මම සිතරුව මේක විදිහට. ජයන් ඉතින් මොන අතරතුරද? ඒකද මම කරන්නේ මේ මගේ පපයරෝල මම ඒ වැඩේද මේ පැත්තේ යනවා එන්න ජහන් ෆයිල් එක ශාක්‍ය ආයතනයේ තොරතුරු ඔක්කොම ෆයිල් එකේ තියෙනවා. සියල්ලම. ජහන් කියන හොඳට කියවන එක විතරයි.
ධ්‍යානෝක මේ ආණ්ඩුවේ තිබිච්ච ආයතනයක් ධ්‍යාන දන්නවනේ. ඕක සාකච්ඡාවදනයාගේ දේශපාලන හයිය පාවිච්චි කළා. එයා සල්ලි දීලා ගත්තේ ඕක. ආකේ කෙනෙක් කවුද කියලා ධ්‍යාන දන්නේ. හැබැයි අපි එකක් පිළිගන්න ඕන ශාක්‍ය මේ ආයතනය පියවරෙන් පියවර දියුණු කරන්නේ. ඒ ක්‍රෙඩිට් එක අපි මෙයාට දෙන්න ඕනේ. කොච්චර දියුණු කරාද කිව්වොත් අද රජයේ පෞද්ගලීකරණය කරන වැඩසටහනේ සාර්ථකත්වයේ සංකේතයක් බවට අද ඒකට මේ ආයතනය පාවිච්චි කරනවා. අන්න ඒ හින්දා තමයි ජයහන් සහෝදරය අපිට මේක ඇතුළට රිංග ගන්න ඕනේ. යම්කිසි ආයතනයක් පෞද්ගලික වේවා රජයේ වේවා ඒ ආයතනයේ ඉන්න කම්කරුවන්ට ඉතාම හොඳින් සලකනවා නම් මං කියන්නේ ඒක නේද මේ සහෝදරවරුන්ගේ ආරමුණ වෙන්න ඕන. මං කියන්නේ ඒක නේද වෙන්න ඕන. ජහන් එක කම්කරුවෙක්ගේ එක ආයතනයකයි සුබ සිද්ධිය සඳහාම අපිට ආයතන ගණනාවක කම්කරුවන් සිය ගණනක ජීවිත පාට කරලා දාන්න කියන්නේ. ඒකට අපිට ගඟ වෙන්න බෑනේ. මේ ආයතනය කියන්නේ රජයේ සුරතලගේ ආයතනයක්. මේ ආයතනයට ගහනකොට ඒ සුරතලාට වදිනවා. ඒ සුරතලාට වදිනකොට ආණ්ඩුවටත් වදිනවා ජහන්. අන්නාරේ පල්ලයට යනකම් ලොකු තාප්පේ ඉදී. ඔබේ පැත්තම කියන්නේ? ඕ කඩන්නේ නැහැ නේ ළඟපාත. මේ වගේ තව ගේට්ටුවක් තියෙනවද හෙට වෙන්නේ? ලොකු ගේට්ටුව. මොනවක්ද තිබුණේ? අපි කියන්නේ මේක ඇතුළට යන්න තියෙන ලොකු ගේට්ටුව මෙතන විතරක් කියන්නේ. අපි දන්නේ නැති මේ පැත්තේ නෑ. ඒකේ වටේම පොඩ්ඩක් ඇවිදින්න පුළුවන්ද කියලා බලන්න ඕනේ. විදිහට වැඩන්නේ නේ තාප්පේ මුකුත් පේන්නේ. කාපාකෙකුත් තියෙන්නේ. මේ කාපාක්ක වගේ දිනවා. වාහන තියෙනවා අම්පානේ. ඒක දැන් මම කවුද දන්නු මෙන් අහලා තීරණ ගන්න පටන් ගත්තා. දැක්කනේ මට කියන්නේ තු සර්ප්‍රයිස් කරන්න කියලා කරගත්ත වැඩි. මම දැන් කියන්නේ නේ කාලෙ ඔබ කලබල වෙන්න එපා. ජහන් පිස්සුද?
අපිට තියෙනවා ලොකෝ වැඩක් දිහාන්ට කියලා කරෝග. අපිට තියෙනවා අවුරුදු ගානක් එලියට ගන්න බැරිච්ච තැන. කම්පැනි එක. ශාක්‍ය හෝල්ඩින්. දැන් මම මොකක්ද ඇත්තටම කරන්න ඕනේ? එච්චරයි. ආයතනය ඇතුලේ ප්‍රශ්නයක් හදන්න. අපේ අවශ්‍යතාවය ආයතනය ඇතුලේ ඉන්න අයට හොඳට දැනෙන විදිහට ප්‍රශ්නේ හදන්න. එතනින් ධ්‍යාන්ගේ වැඩේ ඉවරයි. අපි ඊටු හරි බලන්න. ඔබ දන්නවද? ඇස්සන් දෙක කන් 1000කින් අහන් ඉන්න ඕන. කන් 1000කින්. ධ්‍යානෝත් මේ ආණ්ඩුවේ තිබිච්ච ආයතනයක් ධ්‍යාන දන්නවනේ. ශාක්‍ය ජයවර්ධනයාගේ දේශපාලන හයිය පාවිච්චි කරලා අසල දිලා ගත්තේ උක. මේ හොටලේ ජොබ් එකක් ගේම නැත්නම් මේට රස්සාව පුරක් තමයි. කාර්යවත් මෙන්න මේ මල්ලේ. මෙයා මේ දොර පදාතක ඉඳන් ඇවිල්ලා රස්සාව කරනවා. මහත්තයා මම්මගේ හතුරෙකුටවත් මෙතන වැඩ කරන්න කියන්නේ. මහත්තයාට පේනවද අර ඉන්න එකාගේ මූණේ ලේ කලන? අනික මෙතන වැඩ කරන්න උන් ඉන්නෝ. අයියේ මේ මොකක්ද ඒ කියන්නේ? මල්ලි මේ මෙතන මේ වංගුව පෙරහුව ගන්න තියෙන ලොකු කම්පැනි එක මොකද්ද? ශාක්‍යගෙන මහත්තයා. පුදුමයි දන්නේ නැහැ කිව්වා. අර ශාක්‍ය ජාර්දන මහත්තයායි තියෙක් නේ. අන්න සර් වැඩ කරනවා නම් දැන් අපි මෙව්වල කර්ම ගෙව්වට එව්වගේ ඇතුල් නිකන් දිව්‍ය ලෝක වගේ සර්. ඉතින් මල්ලිට පුළුවන් මෙතන ඉන්න එක ඒක ටික රස්සාවක් කරලා. ඒක එච්චර ලේසි නෑ සර්. අනික ඔය මහතුනේ කට දිහා බලන් ඉන්නේ නැතුව ගිල පිගන් ටික හොදපන්. සමාවෙන්න සර්. නිදාසේ තේ එකක්වත් බොන්න නෑ නේද? දැන් කවුද දන්නේ කඩේ වැඩ කරන්නේ? හා? කවුද දන්නේ කඩේ වැඩ කරන්නේ? ඉතින් අපි දෙන දිහා බැලුවම ඕන එකෙකුට තේරෙනවනේ ඒකට වඩා සුදුසු කවුද කියලා. නිකම් මෙතන බයිලා කතා කරන්න. අයියට යුතුයකමක් තියෙනවා මං ගැන තීරණයක් ගන්නවා නම් මගෙනුත් අහලා ගන්න. මම ඉතින් දැනගන්න දන්නවා දూరు එතන හෝටලයක් තියෙනවායි කියලා. හරි එතනට ගියාම දැක්ක කියමුකෝ. දෙවක උතනම අහන්න ඕනද? විතර ඇවිල්ලා මගෙනුත් අහලා පොඩ්ඩක් කල්පනා කරලා බලන්න තීරණයක් ගන්න. මම ඒක නිකන් ඇහුවේ. අරුත් එක්ක කතා කරලා කම්පැනි ගැන විස්තර ටිකක් ගන්න. ඔයද ඌ කටහඬනකොට මර මුදලාලිය වැඩේ කෑවනේ. අනිත් එක දැන් මම කවදාද උඹෙන් අහලා තීරණ ගන්න පටන් ගත්තා? දැක්කනේ මට කියන්නේ තු සර්ප්‍රයිස් කරන්න කියලා කරගත්ත වැඩේ. එව්වා වෙනයි මෙව්වා වෙනයි. නෑ එව්ව මෙව්ව දෙකම එකයි. මං ගැන තීරණයක් ගන්නවා නම් මගෙන් අහන්න ඕන. නැත්නම් මගේ මානව අයිතිවාසිකම් වලට මොකද වෙන්නේ? මොකක්? අයියේ මේක සෙල්ලම නෙමෙයි අයියේ. හරිද? අයියා මට EPF දීලා තියෙනවද? ETF ගෙවලා තියෙනවද? බෝනස් දීලා තියෙනවද? උඹ ඒක නම් කිව්වේ ඇත්තටමයි පුතේ ඈ. බෑ මම උඹට බෝනස් දීලා තියෙනවා. ඔව් කවද්ද දන්නේ දීලා තියෙන්නේ. අයි උඹලගේ මහ උල්පත ගමට යන ගමේ මේ උන්ට රෙදි ගත්තේ මොනවෙන්ද? මේකට දයි බෝනස් කියන්නේ. නැත්තම් හරිද ඒක දීලා තියෙනවා කියමු. ඒ තනිත්ව දීලා නැහැ නේ. අඩුපතරේ මට මගේ මානව අයිතිවාසිකම්මක් තියෙනවද? වාල්ලු වගේ වැඩ මිසක්. අයියා මං ගැන තීරණ ගන්නවා මට කියන්නේ. අනේ මේ ප්‍රියන්ත මල්ලි අදින් පස්සේ මං උඹෙන් අහන්න නැතුව උඹ ගැන කිසිම තීරණයක් ගන්නෙ නැහැ. හරි? ආ. මාතරියක හරි ඉස්සරෙන් ගත්තා. ඉස්සරෙන් කරුක් ගත්තේ නෑ මහත්තයා. මොකද නැද්ද අර අලු පාට ටී-ෂර්ට් එකක් අතගෙන ඉන්න කෙනා ගත්තේ? එයා යාට ගත්තා. ඔයා ගන්න මහත්තයා. එයා ගත්තා යාට. එයා තමයි මටත් ගන්නෙ. ඉන්න මම බලන්නම්.
මාත්‍යා ටිකට් ගන්න නැතුව බෑලන්ට නේද හදන්නේ? අනේ මේ පොඩක් කටවගෙන ඉන්න ඕනේ. මට ටිකට් ගත්තේ නැද්ද? ඇයි? ඇයිද කොහොමද කිව්වේ උඹෙන් අහන්න නැත්නම් ඔබ ගැන තීරණ ගන්න එපා කියලා. වෙනනම් මම දන්නවා ඔබ බහින්නේ මම බහින තැනමයි කියලා. අද ඔබ කොහෙද බහින්නේ? මල්ලි මේ මහත්තයාත් එක්ක මට දාන ටිකට් එකක් දෙන්න. උඹටත් එක ටිකට් අරගෙන ඔබ බහින තැන තීරණය කරලා උඹ අර මානව හිමිකම් මොකද්ද කඩ වුණා නම් එහෙම අප්සෙට් වෙනවා. Ganda. 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 Yang belum dengar pun. Gada bola? යකෝ මේ බලපන්. මේ වැඩේට අපිට හරියට ප්ලෑන් එකක් නැහැ. අපි මේ කම්පැනි ගැන ඔක්කොම තොරතුරු ටික එළියට ගන්න ඕනේ. එහෙම වෙලාවට හැමදේම කරන්න වෙනවා. දැන් බලපන් ඔය මිනි මරුන් ගැන හොයන රහස් පොලිසිය වලින් උන් නොකරන දෙයක් නැහැ. සමහර ලාවට කඩොල් කපනවා. සමහර ලාවට පතල් හරනවා. ඔක මුන්ගේ සමහර උන්ට කසාද බඳලා ගෑනුත් ඉන්නවා ළමයිනුත් ඉන්නවා. එහෙම තමයි මේවා කරන්නේ. ඒ මිනිස්සුන්ට කියලා නේම කරන්නේ. ඉතින් උඹට ඒ වෙලාවේ කී කියන්න පුළුවන්කම තිබුණාද? ඊය කියන්නේ. යකෝ මේ වැඩේදී අපි දෙන්න දෙන්නෙක් නෙමෙයි එකෙක්. ඒතර එකෙක් කරන දේවල් අනිත් එකාට කී කියන වෙලාවක් හම්බෙන්නේ නැහැ සමහර ලාවට. ඒ වෙලාවට හරි කියලා හිතෙන් දේ කරන්න ඕනේ. අනික ප්‍රියන්ත මේ වැඩේ මුලින් ඉඳන්ම අවුල් වෙන්න පටන් ගත්තොත් එහෙම කරගන්න වෙන්නේ නැහැ නේ බං. මොකද මට උඹව තරම් විශ්වාස නැහැ වෙන එකෙක්ව. උඹ තමයි මට ඉන්න විශ්වාසවන්තම එක. ඔය දෙන්නේ ඔව් ඒක නම් එහෙම තමයි ඉතින්. ඒ වැඩක් නැහැ. මම දැන් කියන්නේ නේ කාලේ ඔබ කලබල වෙන්න එපා. ඔබ කැමති නැද්ද මේ කම්පැනි ජොබ් එක කරන්න? ඒ කිව්වේ? ඒ කියන්නේ මං ඔබ කම්පැනි එක ඇතුළට දානවා
අන්ඩර්කවර් ඒජන්ට් කෙනෙක් විදියට. මොකේ? මෙහෙමයි. ඔබ ඇත්තටම මේ කම්පැනි ජොබ් එක කරනවා. ඒ කරන ගමන් ඇතුලේ තියෙන ඩීටේල්ස් එක ඔබට දෙනවා. ඒතර මට පුළුවන් එළියේ ඉඳන් ඉතුරු වැඩ ටික කරන්න. ඉස්සර නම් ඔය වගේ වැඩවලට ඇතුලට බැස්සේ මම්මයි. වැඩේ තියෙන එතකොට එළියේ තියෙන වැඩ ටික කරන්න කවුරුත් නැති වෙනවා. දැන් ඔබ ඉන්න හින්දා මට බයක් නැහැ. ඔබට පුළුවන් නම් ඇතුලේ ඉඳන් ගේම් එක ගහන්න, මට පුළුවන් එළියේ ඉඳන් නියමයට වැඩේ දෙන්න. හරි දැන් මම මොකද්ද කරන්න ඕනේ? දැන් ඒකේ බං මේකයි කරන්න ඕනේ කියලා හැම එකක් නැහැ. උඹට තියෙන්නේ උන්ගේ ජොබ් එක කරගෙන ඉන්න. ඒ අතරේ එළියේ ඉඳන් මම කියන්න මොකද්ද වෙන්න ඕනේ කියලා. අනේ මට බයයි අයියේ. අනික මම ඔයගේ දේවල් කරලම නැහැ. හරි දැන් මොකද්ද ඔය ජොබ් එක? බය වෙන දෙයක් නැහැ. දැන් උඹට එතන ඇත්තටම ජොබ් එක හම්බ වෙනවා. උඹට පඩියකුත් ගෙවනවා. ඒ අතරේ උඹ ඇතුලේ තියෙන ඩීටේල්ස් ටික මට දෙනවා. හැබැයි ඉතින් මට උඹට බල කරන්න බෑ. මොකද ඉතින් හම්බෙන ජොබ් එක මොන එකක් වේද කියන්න බෑනේ. මොකක් හරි ඉතින් ඔය පොඩි ජොබ් එකක්. මෙහෙමයි ඉතින්. මම උඹට බල කරන්නේ නැත්තේ මේක වෙන විදිහේ ගේම් එකක්. උඹ අර පත්‍රකාරයයි ගේම දුන්නනේ නියමෙට. ඒකෙන් තමයි මම දැනගත්තේ උඹගේ වැඩ මොන වගේද කියලා. හැබැයි ඉතින් උඹ අකමැති නම් කියපන්. එහෙම වුණොත් ඉතින් මේකට වෙන එකෙක් දාන්න වෙනවා. වෙන එකෙක් දැම්මත් ඉතින් ජූඩා හරි ගුණය හරි තමයි දාන්න වෙන්නේ. වැඩි දින ඉතින් උන් දෙන්න එකෙකුටවත් උඹට තරම් මොලේ නෑ. උඩට හරි ගුණයට හරි දුන්නොත් නම් වැඩේට කෙලවනවා. වැඩේට හරියන්නේ නම් ඉතින් මං වගේ කෙනෙක්ම තමයි. දැන් ඉතින් මේක ගැන හොඳ අවබෝධයක් ඇතිනේ ජයන්ට නේද? ආයතනය ගැන මොනවද හිතෙන්නේ ජයන්ට? කොන්ක්‍රීට් වගේ සොලිඩ් තන. මේක ලේසි වෙන්නේ නැහැ. අපිට තාම කම්පැනි එක ගැන කිසිම ෆෝල්ට් එකක් හොයාගන්න බැරුණා එළියේ. මගේ ඊළඟ ස්ටෙප් එක තමයි ලැබල් සතිය වෙනකොට ප්‍රියන්ත ඇතුළට දාන්න. එහෙම කොට ධ්‍යාන සහෝදරයා. මට මගේ කෙනෙක් ඇතුළේ ඉන්න ඕනේ. ජයන්ට පිස්සුද? මේ අපිට මේ ජයන් මේ බොහොම සූක්ෂම සියුම් විදියට ප්ලෑන් කරයි කියලා. ජයන් කම්පැනි ඇතුළට පහුගිය අවුරුදු 2 ඇතුළත අපි 3 දිනක් වැරියා. ඒ 3 දිනාටම බැරුණා මේ කාලය ඇතුළත ඔය කම්පැනිනේ එක්කෙනෙක්ව නම්බ ගන්න. ඊට පස්සේ තව එක්කෙනෙක් වැරියා. එයා හරිය මැනේජර් කෙනෙක් කරලා. එයා නැවතුනේ කොහෙද? සාක්‍ය ජාවදනගේ සාක්කුවේ. අන්තිමට අපිට කොකක් පෙන්නුවා. මේ ඔක්කොමල උගත් සහෝදරවරු ජහන්. නිකම් මිනිස්සු නෙමෙයි. ඉතින් එහෙම මිනිස්සුන්ට බැරි වෙච්ච එකේ ජහන් හිතනද මේ ප්‍රියන්තයවල වැඩේ කරගන්න පුළුවන් කියලා. ජහන් මේක විහිළුවක් නෙමෙයි ජහන්. විහිළුවකට ගන්නත් එපා. ඔගොල්ලෝ ඒ සහෝදරවරුන් ඇතුළට වෙ මොනවා කරන්නද? ආයතනය තුළ විප්ලවීය මතයක් හදලා ඒ තුලින් අපේ යූනියන් එක බේක ගන්න. අනේක තමයි ප්‍රශ්නේ. කෙලින් බැලුවහම පේන්නේ නැති කොහේ හරි ඈත තියෙන ලොකු හෝප් එකක් තමයි ඔළුවේ තියාගෙන ඉන්නේ. මචං උඹලව කරන්නේ මේ රටේ දරුවන්ට යහපත් අනාගතයක් හදන්න. රට ඇතුලේ සමානාත්මතාවය ඇති කරන්න. එහෙම නැත්නම් ධනපති ආණ්ඩු පෙරලන්න වගේ වැඩ කරන්නේ. හරි. හරියට හරි. ධ්‍යාන සහෝදරයාට දැන් අපි ගැන හොඳට තේරෙනවා. ඒකට තමයි. හැබැයි එකක්වත් වැඩකට ඇති සිදුවිලි නන් නෙමෙයි. ඔවා හොඳයි පක්ෂ කාර්යාලයක් ඇතුලේ ප්ලේන් තිබුණ ගමන් කතා කර කර ඉන්න. මේ පෙළ පාලියක් යනකොට කතාවක් පවත්වන්න.
බෙනිෆිට් එකක් නැති වෙනකොට මිනිස්සු කොච්චර උදාසීන වෙනවද කියන එක තේරුම් ගන්න පුළුවන් වෙන තාක්කල් ඕගලන්ගේ විප්ලවයේ සාර්ථක වෙයි කියලා හිතන්න එපා සහෝදරවෝ. මම මේක කරන්න සල්ලි වල. මට මේක කරාම බෙනිෆිට් එකක් තියෙනවා. ඒ කියන්නේ මම මේක නොකළොත් මට බෙනිෆිට් එකක් නැති වෙනවා. හැබැයි මට එක දෙයක් කරලා ඕනේ. මට කොල්ලා ඇතුළට දාලා. අර විනයකාරණි අපිත් තමන්ගේ මිනිහා ඇතුළට දාගන්න බැරි මිනිහා කොහොමද ඇයිසේ? ආයතනය ඇතුළේ ඉන්න 1000 එළියට බස්සන්නේ. ගිය පාරත් අපිට එක්කෙනෙක්ව දාගන්න අවුරුද්දක් ප්ලෑන් කරා ගියානේ කෙනෙක් ඇතුළට යවන්න. ගිය පාර. ඇතුළට යන එක නෙමෙයි ප්‍රශ්නේ. ඔක ඇතුළේ හැමදාම මොන හරි ඉන්ටර්වියුස් තියෙනවා. ඒව කරලා මොන හරි කරලා ඇතුළට දාගන්න පුළුවන්. ඒත් ඇතුළට ගිහිල්ලා මොකද්ද කරන්නේ කියන එකයි වැඩි. මොකද කියන්නේ? මට වැඩේ කරලා දෙනවද? නැත්තම් මමම කරගන්නද? ඔයගලගේ 3 දෙනෙක් ඇතුළේ ඉන්නවයි කියලා කියපු හින්දායි මම ඇහුවේ. හරි මට දවස් දෙකක් දෙන්න. හරි දැන් ප්‍රියන්ත ඇතුළට ගිහලා මොනවද කරන්නේ? මොනවද කරන්න හිතන්නේ? අපි ප්‍රියන්ත සහෝදරට යවන්නේ සුළු සේවකෙක් විදියට. ඒකට සාමාන්‍ය පෙළ විතරයි ඕනේ. මේ කම්පැනි එක ඇතුලේ එක කැටගරි වල ඉන්ටර්වියු තියෙනවා. ක්ලර්කල් ස්ටාෆ්, මයිනර් ස්ටාෆ්, මැනේජ්මන්ට්. ඒ හැම කැටගරි එකකින්ම ඇතුළට යන කෙනෙක් ඒ කැටගරි එකේ තමන්ට තියෙන අනිත් හැම සෙක්ෂන් එකකම මාස 6ක් වැඩ කරනවා. ඒ කියන්නේ අපි ප්‍රියන්ත සහෝදරයව ඇතුළට යවුවාම එයා හැම සෙක්ෂන් එකක් ඇතුළටම මාස 6ක් තිස්සේ රිංගනවා. එතකොට දැන් ජහාන් ප්‍රියන්තව ශාක්‍ය ආයතනය ඇතුළට යවන්නේ එහි ඉන්න සේවකයින්ට විප්ලවය පිළිබඳ මූලික අධ්‍යාපනයක් දෙනවා. මට දවස් දෙක තුනකින් කතා කරන්නකෝ. මම ඇහුවේ ඔබ මොකටද මෙහි ආවේ කියලා. මේ උදේ පාන්දරම ලොක්කා මේ පොඩි දෙයක් ගැන පොඩි බය වෙලා. මොකද්ද? කවුද එයාගේ නම? මිස්ටර් ජහන් ප්‍රනාන්දු කියන්නේ සර්.
අයි මට කියන්නක මේ කතා මොකක්ද කියලා. මම ඇත්තට මේ ගෙදරට කැමතියි බං. අරු තාම මොකුත් කියන්නේ නැද්ද? අරු තමයි ඔත්තු දීලා තියෙන්නේ. යානුක මේ ආණ්ඩුවේ තිබිච්ච ආයතනයක් ගියන් දන්නවනේ. අද රජයේ පෞද්ගලීකරණය කරන වැඩසටහනේ සාර්ථකත්වයේ සංකේතයක් බවට අද කට මේ ආයතනය පාවිච්චි කරනවා. මං ගෝ කම්පැනි එක ඇතුළට දානවා අන්ඩර්කවර් ඒජන්ට් කෙනෙක් විදියට. ඕකේ මගේ ඊළඟ ස්ටෙප් එක තමයි ලබන සතිය වෙනකොට ප්‍රියන්ත ඇතුළට දාන්න. එහෙමකට ධ්‍යාන සවුද. මට මගේ කෙනෙක් ඇතුළේ ඉන්නවා. ඒත් ඇතුළට ගිහිල්ලා මොකද්ද කරන්න කියන එකයි වැඩි. බුදු බම් මේ වෙලාවේ. ඒකනේ. ඉන්නකෝ මම බලන්න. මොකෝ? දෙන්නා මේක වාගෙන. නිදානයක්වත් ආරනවද? ඒ උඹලා ටිකක් එළියට බා. අයියේ ඌට ඇඳුමක්වත් ආරන් දෙන්නකෝ. මෝ හැමදාම මේකමයි අඳන් ඉන්නේ. අයියා පඩියක්වත් ගෙවනවද? අපටියා බං මූ ඉතුරු කරනවා. හොඳයිනේ. කැල්ලක්වත් ඉන්නවද? ඔව් ඔව්. ෂා මරුනේ. දැන් ඉතින් කෙල්ල සෙට්ද? තාම නෑ. තාම 150යි. ඔන්න කොල්ල. එහෙනම් ඉතින් නොකා නොබී ඉතුරු කරාට කමක් නෑ. අනේ මේ බොරු ටික ගන්නයි ඉන්නේ. මෙතන මේ පිස්සුයි කාර්ය දිනවලු. එහෙනම් දැන් මේ 150ක් කතන්දර කිව්වේ? දැන් මේවනේ බං. මුගේ 150ම හරි. කෙල්ලගේ 150 තාම එහෙමමයි. තාම කෙල්ල දුන්නේ නැද්ද? අර ඉතින් අපි න ෆෝන් එක දිහා බලාගෙන හොල්ල ඉන්නේ. සැර උඩ බලාගෙන කල්පනා කරන්න ඉන්නේ. මේ ඒකක් බොන. බෝ. මේ දාද මේ පැත්තේ ආවේ අපේ දුකසක බලන්න එහෙම නම් වෙන්න බෑ පොල්. මොකෝ මොකක් ප්‍රශ්නයක්? කොහෙන්ද සතුටි? කවුද බම් මේ? රුවාට ගස්සපු එක. ලොක්කමයි ගැව්වේ. මැග් එකක් ඉවර වෙනකල්ම ගැව්වා. සෝරි අයි. ආපු නිසායි වෙන්නේ. මං හැබැයි ඔබ මොකටද මෙහි ආවේ කියලා. මේ උදේ පාන්දරම පළවෙනි එක. ලොක්කා මේ පොඩි දෙයක් ගැන පොඩි බය වෙලා. මොකද්ද? අයියා මොකක් කර මේ දේශපාලන පක්ෂයකට වැඩ කරනවා. නෑ බං මම මේ උන්ගේ පොඩි වැඩක් කරනවා. උන් දැන් අපේ ජාති වැඩ කරනවද? නෑ ඒක මේ පොලිටිකල් කොන්ට්‍රැක්ට් එකක්. ඔසිනේ දන්නේ කොහොමද උන් මෙහි යන්නේ බං? ලොක්ක බය හිටියේ සුනිල්ලා අයියගේ පැත්තට එයි කියලා. දන්නේ නැද්ද? කොක්ක සෙට් වුණාම ගෑවි චුන්ටත් එක්ක තියෙනවනේ. ඉතින් මේ දවස් ටිකේ අපි උන් දෙන්නෙක් විතර මේ පැත්ත බලාත හිටියා. පිස්සුද බං? අයියේ ලොක්ක අයියට හරි ආදරේ. අයියට මොනවා හරි වුණොත් ලොක්ක දායට පාලුවට උන් ගස්සනවා. ඉතින් බං ඔසිනේ තිබුණානේ මට කෝල් කරන්න. මේ දවස්වල අපි එකෙක්වත් ෆෝන් අල්ලන්නේවත් නැහැ. හරි දැන් මොකක්ද අනික් කාරණේ ඔබ මෙහි ආපු? ඒක මට තේරෙන්නේ නැද්ද? නෑ. ඒක බොන්න අයියගේ 150 හරි කියලා තාම මගේ 150 හැමමනේ. ඒක හරියම ඒකක් හොදන්න. ඇයි අයියර කල්ලගේ ෆෝන් එක ආන්සර් කරන්නේ නැත්තේ? උඹ කොහොමද දන්නේ?
ඒ කෙල්ල මට කෝල් කරනවා. අපි එකෙක්වත් ෆෝන් අල්ලන්නේවත් නැහැ. බැරිම තරම් මම ෆෝන් එක ආන්සර් කරා. ඒ කෙල්ල පිස්සු වැටලා ඉන්නවා අයියේ. කතා කරන්නේ නැහැ කියලා. ඒ පව් අයියේ. ඇයි ආන්සර් කරන්නේ නැත්තේ? මං කොහමද මං ඒ කෙල්ලේ කෝල්ස් ආන්සර් කරන්නේ? ඇයි? ඇයි කියලා අහන්නේ? යකෝ අපි කවුද? හා? මේ බලපන්. මේ තමයි අපි. මේ තමයි අපි. යකෝ අපි කරන දේවල් ඒ කියලා දන්නවනේ ඒ කියලා අපිට කෝල් කරයිද? ඔය අපේ පස්සෙන් කෙනෙක් ඒ කියලා ගොල්ලුවට තිබ්බොත් එහෙනම් උඹ එකට වගේ කියනවා. යප් කුණාරප කතා කරන්න පටිලා. බෑ බං ඒ කෙල්ලට බොරු කරන්න. මට අයියා කියන එක තේරෙනවා. ෂෙක්. අයියයි. ඒ කෙල්ල අපි ගැන හිතන් ඉන්න විදිහටම අපිට ඇත්තටම ඉන්න තිබ්බනම් මරු නේද අයියා? අයියා ඇත්තටම පොඩි කම්පැනි එකක අයිතිකාරයෙක් වෙලා මමත් ඇත්තටම අයියාගේ කසින් බ්‍රදර් කෙනෙක් වෙලා බැංකුවේ වැදගත් රස්සාවක් කරලා ඒ කෙල්ල හිතන් ඉන්න විදිහට උනා නම් මරු නේද අයියා? හැබැයි ඉතින් මට නම් ওই දෙකම එකයි. ඇයි? නෑ ඉතින් ඒ ඕන හිතන් ඉන්නේ ජීහන් අයියට කන්න උයලා දෙන්න ජීහන් අයිව බලා ගන්න අත මෙහෙවර පය මෙහෙවර කරන වැඩකාරයෙක් කියලානේ මම. ඔව් ඉතින් ඒක හරියනේ ඉතින් මම ඒකනේ කරන්නේ. අඩුම තරමේ ඒ කෙල්ලට මොනාරි බොරුවක් කරේ කියලා ඉවරයක් කරන්න. මොන වුණත් කොල්ලෙක් වගේ බොකොන්ද කෙල්ල. අර ඉන්ටර්විව් එකක් තියෙනවා කියලා අපේ ගාඩුවෙන් පොඩ අහන්න. ඉක්මනින් යන්නේ මේ කඩිසරෙන් කම්මැලි නැකිසිත් කුබියෝ කුබි 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 කලින් ආයතනයක වැඩ කරලා තියෙනවද? ඔව් සර්. වර්ජින් ලංකා ඉන්ටර්නැෂනල් කියලා ආයතනය. මොනවද කරේ? ඒකේ අයිතිකාර මහත්තයාගේ පුද්ගලික සහකාර විදියට තමයි වැඩ කරේ. කවුද එයාගේ නම? මිස්ටර් ජිහන් ප්‍රනාන්දු කියන්නේ සර්. ඒ රස්සාවෙන් අස්සුනේ. ඇයි රස්සාවෙන් අස්සුනේ? ඒ තරම් හොඳ රස්සාවක් තියාගෙන මේ පිරිසිදු කිරීම වගේ රස්සාවක් තෝරගන්න හිතුනේ.
සර් ඇත්තම කියන්නේ සර් මේ මහත්තයා මිනිහ නෙමෙයි සර් නරුමයි. කිසිම හිතක් පොබ්බන්නේ නැහැ සර්. හරි වයසේදී කසාද බඳලා නැහැ. ඒකද කොහෙද? සර් කොම්පැනියේ සල්ලි පුළුවන් තරම් කසා කරනවා සර්. තමන්ගේම සල්ලි නේ සර්. මට ඔයගේ වල්ලන්නේ නැහැ සර්. අනේ අයියෝ ඊට වඩා හොඳයි සර් ගමට ගිහිල්ලා ඉවරලා අක්කර භාගයක් අරගෙන කුඹුරු කොටාගෙන දෙයිනේ කියලා ජීවත් වෙනවා. අපේ ආයතනය ගැන කොහොමද දැනගත්තේ? අපේ වැඩපොළට ආව මහත්තයෙක් කිව්වේ. විතරම කොම්පැනි ගැන හොඳම තමයි සර් කියන්නේ. මේ මහත්තයාට කිව්වා වැසිකිලි හොදන රස්සාවක් හරි කමන්නේ කරන්නම් කියලා. මේ වගේ තැනක. ඔදුනේ දන්න ලෙවන්නම් කිව්වා. හරිය මගේ. මොනවද ඇහුවේ? විස්තර වගේ කියවුවා. කලින් රස්සාව කළේ කොයිද කියලා ඇහුවා. අයින් උනේ කියලා ඇහුවා. ඉතින් මොනවද කිව්වේ? මං කෝ මේ මාත්‍ය ව්‍යාපාර ඔක්කොම විකුණලා දාලා ඉවරලා භාවනා කරන් හිමාලයට ගියා. ඒකයි මේ රස්සාවක් වුණා ආවේ කිව්වා. ඒ පාර මේ මාත්‍ය අයියා ගැන හරියට පෑදුනා. අනේ පරයෝ think I'm some sort of joke to you? මම ඔයා හිතගෙන ඉන්නේ නෙමෙයි. පාඩි හිතා ගන්නවත් බෑ නේද? මම ඇත්තටම කොන් ආටිස්ට් කෙනෙක්. ගේම් කාරයෙක්. මට තේරෙන්නේ නැතිනේ මං කියපු දේවල් වල. අයියෝ දැන මාත් එක්ක හිම යාළුකමක් ඇති කරගත්තා. ඉරුමාත් මිනිහෙක්.
මට ඔත් එකත් ගේම් එකක් ප්ලේ කරන්න තිබුණා. ඒනට සමහර ලාවට මිනිස්සු තමන් හිතන්නේ නැති දේවල් වලට අවංක වෙනවා. හරියට නිකන් පගා ගහන മന്ത്രി කෙනෙක් ඒ සල්ලි වලින් තමන්ගේ ගමේ මිනිස්සුන්ට උදව් කරනවා වගේ. මට තේරෙන්නේ ඔයාලට මොනවා කියන්නද කියලා. මං හිතේ බර්ත්ඩේ සර්ප්‍රයිස් එකට උන වැඩේ නිසා මට මුණ දෙන්න බැරුව හැංගිලා ඉන්නවා කියලා. මං ටිරාන්ට කෝල් කරා. එයා ආන්සර් කළේ නෑ. පස්සේ මට සැක හිතුනේ. දැන් ඒතර ඔය ටිරාන් කියන්නේ කවුද? සෝරි. මට මං ගැන ඕනම දෙයක් කියන්න පුළුවන්. ඒත් මට අනිත් අය ගැන කියන්න බෑ. මට ඔයාලට කියන්න පුළුවන් එකම දේ ටිරාන් කියන්නේ මගේ මල්ලි කෙනෙක් නෙමෙයි. Oh, Amma. Yeah, I'll be late. Okay. එතකොට දැන් මේ දවස්වල මොනවද කරන්නේ? මම පොඩි පොලිටිකල් කොන්ට්‍රැක්ට් එකක් කරනවා. දැන් ඔයාට ඕකෙන් අයින් වෙන්නම් බැරිද? ඔෆ් ග්‍රැජුවේට් කෙනෙක්. මොලයක් තියෙනවා. පොඩි හරි අවංක ජොබ් එකක් කරන්න බැරිද? ඔයාගේ රස්සාව අවංකද? ඔව්. මම බැංකුවේ ෆ්‍රන්ට් ඩෙස්ක් එකේ වැඩ කරන්නේ. මම මිනිස්සුන්ට hina වෙලා ඒගොල්ලන්ගේ ඕනාපාකම් ඉෂ්ට කරලා දෙනවා. නැතු මං මේ මිනිස්සුන් මුලාව දාලා ගේම් ගහන්න යන්නේ නැහැ නේ. ඇයි ඔයා මිනිස්සුන්ට hina වෙන්නේ? ඒගොල්ලෝ මගේ කස්ටමර්ස්ලා නිසා. ඒ කියන්නේ මිනිස්සුත් එක්ක hina වෙන්නේ ඔයාට ඒගොල්ලොත් එක්ක hina වෙන්න කියලා ඔයාගේ හෙඩ් ඔෆිස් එකෙන් ඔයාට කියලා තියෙන නිසා මිසක් ඔයාට ඇත්තටම hina වෙන්න ඕන නිසා නෙවෙයි නේද හිරුනේ. ස්වභාවිකව hina වෙන්න අමාරු වෙලාවක උනත් ඔයගොල්ලොත් එක්ක hina වෙනවා. ඒ කියන්නේ ඔයාගේ hina වෙන එක්ස්ප්‍රෙෂන් එක ඇත්තටම බොරු නේද? ඔයා ඒ මිනිස්සුම එළියදී හම්බුණාට ඒ විදිහටම hina වෙන්නේ නැහැ. සමහර වෙලාවට ඔයාට බැංකුවේදී හම්බ වෙන මුදලාලි කෙනෙකුට ඔයා සර් කියලා කතා කරනවා. ඒ මුදලාලිම එයාගේ කඩේදී ඔයාට මැඩම් කියලා කතා කරනවා. ඒ වගේම ඔයා ඒ මිනිහත් එක්ක බොරුවට hina වුණා වගේම ඒ මිනිහා එයාගේ කඩේදී ඔයත් එක්කත් බොරුවට hina වෙනවා. ඔයගොල්ලෝ හැමදාම රස්සාවට යනවායි කියලා ගිහිල්ලා. ඔයගොල්ලන්ගේ පඩිය වෙනුවෙන් මිනිසුත් එක්ක බොරුවට hina වෙන එකයි බොරුවට සර් කියන එකයි නේද කරන්න හිරු. ඔයගොල්ලන්ගේ ජොබ් එකයි අපේ ජොබ් එකයි අතර වැඩි වෙනසක් නැහැ. එකම දේ අපේ ගේම් හරි කැතයි. අපි ගේම් කාරයෝ කියලා අපේ කස්ටමර්ස්ලා දන්නවා එච්චරයි. මට හොඳට පැහැදිලි වුණා. දැන් ඉතින් වෙනසක් නැහැ. අපි හැමෝම ගේම් කාරයෝ නේද? We're equal, right? ප්‍රියන්තව කොහෙද ඉන්නේ? මං ගෙදර යනවා අයියේ. මොකක්? ජහන් ඇයි සුසන්ත කියලා නම පාවිච්චි නොකර ජහන් කියලා පාවිච්චි කරන්නේ?
උඹ කැමති නැද්ද මේ කම්පැනි ජොබ් එක කරන්න? කලින් ආයතනයක වැඩ කරලා තියෙනවද? ඔව් සර්. වර්ජින් ලංකා ඉන්ටර්නැෂනල් කියලා. බුදුනේ දන්න ලෙවන්නම් කිව්වා. හරිය මගේ. ඇයි අයියෝ කල්ලගේ ෆෝන් එක ආන්සර් කරන්නේ මම ඇත්තටම කොන් ආටිස්ට් කෙනෙක්. ගේම් කාරයෙක්. ඔයගොල්ලන්ගේ ජොබ් එක අපේ ජොබ් එක අතර වැඩි වෙනසක් නැහැ. එකම දේ අපේ ගේම් හරි කැතයි. අපි ගේම් කාරයෝ කියලා අපේ කස්ටමර්ස්ලා දන්නවා එච්චරයි. දැන් ඉතින් වෙනසක් නැහැ. අපි හැමෝම ගේම් කාරයෝ නේද? ප්‍රියන්ත 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 දොර අරපන්. හෙලෝ ප්‍රියන්ත ඔබ කොහෙද ඉන්නේ? මං ගෙදර යනවා අයියේ. මොකක්? ඇයි? මට දැන් ඇති වෙලා අයියේ තියෙන්නේ. මාත් එක තරහ වෙන්න එපා. මේවා ඉවරයක් වෙන්න කවුද කියලා කියන්නකෝ. අපි පොලිසියක නැත්තම් අපොත්තේ රැලක එක අර නෝනාව දැක්කා විතරයි මට මගේ සංසාරෙම එපා වුණා. දැන් බෝ ඇත්තටම ගෙදර යනවද? යනවම නෙවෙයි. මේවා ඉවරයක් වෙන්න කවුද කියලා කියන්නකෝ. ඇයි අපිට මෙහෙම වෙන්නේ? මේ කොළවානේ ටිකක් දියුණු වෙලා කාර් එකකින් ගමට යන්න කියලා අර කාර් එකකින් ගමට ගිහලා අර පස්සේ කාඩු අර මාමා කියන මූසලයාගේ පරතල කෙලන කොළඹේ ඉංග්‍රීසි කතා කරන්න පුළුවන් නෝන කෙනෙක් කසාද බැඳලා ගිහලා පෙන්නන්න මම එලා ගමේ ඉඩමක් අරගෙන ගියක් රාත්‍රී 1:45ට දාවගේ වෙන ප්‍රියන්ත හෙලෝ සමරේ පාක් එකේ දින්නේ අනේ බං ඉක්මනට මෙහාට වරෙන්කෝ පිටකොටට ගිහිල්ලා එන්න යන්න.
දැන් ලියුමක් ආ මිස්ටර් මෙතන අස්සන්න Thank you. අයියා තින්නේ. ඔව්. මං ඉව්වම උඹ කඩෙන්නේ කන්නේ. ඒ හින්දා මට විතරයි ඉව්වේ. අයිත් එක ඉතින් උඹ ඊරෑ කිව්වේ මේ උඹ ඉන්නේ මට කන්න බොන්න වෙල දෙන්න නෙවෙයි කියලා. නෑ. මං එහෙම කිව්වද? උඹද යන්නේ නැද්ද? මං ඊයේ උඹ එක්කන් ආවේ බීලා පාරේ වැටලා ඉන්නකොට බස් වල යන්න බැරි හින්දා. අයිත් එක ඉතින් පොලිසියට වුණොත් මටමනේ වදේ. අනේ උඹ කතා කරලා වැඩක් නෑ අයියේ. අර නෝන මොකද කිව්වේ? ඒ බැන්නද? නෑ. එහෙනම් ඒක ඉවරයි. ආයෙ ගැන කතා කරන්න එපා. මේ වැඩෙන් පස්සේ අපිට බිස්නස් එකක් පටන් ගමු බා. මගේ ඔළුවේ තියෙනවා පොඩි අයිඩියා එකක් කරන් මැගසින් එකේ වැඩේ වෙන විදිහකට කරන්න. මම අද හවස යනවා පොඩි ගමනක්. අප්පද බෝල මං ඉන්ටර්විව් එක පාස් වෙලානේ අයියේ. දැන් මොකද්ද කරන්නේ? පොඩ්ඩක්. හෙලෝ. කවුද? ඔව් සර්. පුළුවන් සර්. මගේ තන පුළුවන් සර්. අදද? හරි අද හම්බෙමු සර්. හැබැයි මං පොඩි ගමනක් යනවා සර් අපිට රැ වෙලා හම්බෙන්න පුළුවන්ද? හරි. හරි. අයියයි. ASP අබේසේකර. මේ දවස්වල කරගෙන යන පරීක්ෂණයකට මගෙන් තොරතුරු ටිකක් ගන්න ඕනේ. ඒ කවුද? අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ විමර්ශන ඒකකයෙන්. කාලයක් තිස්සේම ඔස්ටින්ගේ පස්සෙන් පන්නනවා. ඉතින් අයියා මොකටද මෙහෙට එන්න කියලා කිව්වේ? අයියට පිස්සුද පොලිස්කාරයෙක් මේක ඇතුළේ දාගන්න. යකෝ ඌ මාව මෙහෙදි හම්බෙමුද කියලා අහන්නේ මම බෑ කියයිද කියලා බලන්න. මම බෑ කිව්වොත් එහෙම ඌ ඉස්සෙල්ලාම සැක් කරන්නේ මෙතන. ඌ හිතනවා මට හංගන්න මොනවා හරි දෙයක් මෙතන තියෙනවායි කියලා. SP අබේසේකර කොහෙන්ද මං ගැන හොයාගත්තේ? මට නම් බයයි අයියේ. ඔබ බය වෙන්නේ නැතුව හිටපන්කෝ. මම මෙච්චර කල් කරපු කිසිම වැඩක පොලිසියෙන් ඇඟිල්ලක්වත් ගහන්න දෙයක් ඉතුරු කරලා නැහැ. අපි අර ශාක්‍යයක් ගැන හොයපු ෆයිල්ස් ටික කොහේ හරි හංගලා දාපන්. බලමු අබේසේකර මොකාට දෙන්න හදන්නේ කියලා.
ජයන් ෆර්නෑන්ඩෝ. රවි ඔයා ඉඳලා අනිත් පැත්තේ ඉඳින් ඉන්න කියලා. සනයි. Pardon. මිස්ටර් ජයන් එන්න කියපු නිසාම තමයි අපි මෙහාටම ආවේ. කරදරයක් නැහැ නේ? අපෝනේ. මොකක් සම්බන්ධවද මගෙත් එක කතා කරන්න ඕනේ කියලා කිව්වස? අපි කරගෙන යන පරීක්ෂණයක් සම්බන්ධයෙන් යම් තොරතුරු ටිකක් තියෙනවා අපි දැනගන්න. අපිට මිස්ටර් ජයන්ගෙනුත් යම් තොරතුරු ටිකක් තියෙනවා දැනගන්න. මේක ප්‍රශ්න කිරීමක් නෙවෙයි. පුරවැසියෙක් විදිහට රටේ නීති හා සාමය ආරක්ෂා කිරීමට කරන උදව්වක් හැටියට තමයි මිස්ටර් ජයන්ගෙන් මේ තොරතුරු ටික අපිට අවශ්‍ය කරන්නේ. අපි පටන් ගමුද? පටන් ගමු. ප්‍රියන්ත අනේ මල්ලි මේ සර්ලට තේ ටිකක් හදාගෙන යනවද? අර එළියේ ඉන්න කට්ටියත් එක්කම. ඒකක් දුවොත් නම් හොඳයි. මට සීනි නැතුව කාට එකක් දෙන්න. ජම් කවුද ළමයි? එයා මේ මගෙත් එක්ක මෙහි නැවතිලා ඉන්න මල්ලි කෙනෙක්. මේ ළඟ කම්පැනි එක වැඩ කරන්නේ. ජහන්ගේ නම ජහන් ප්‍රනාන්දු නෙවෙයි නේද? මම හරිද? හරි සර්. මගේ නම සුසන්ත සාගර චන්ද්‍රසේන. ජහන් අපි රෙකෝඩින් එකට අකමැති නම් අපිට පුළුවන් ඒක ඔෆ් කරන්න. මේක අපි පහසුට කරන දෙයක්. මම හිතන්නේ ඔෆ් කරත් හොඳයි කියලා. කමක් නැහැ. කමක් නැහැ. ජහන් ඇයි සුසන්ත කියන නම පාවිච්චි නොකර ජහන් කියලා පාවිච්චි කරන්නේ? සර්ගේ නම මොකද්ද? සී අබේසේකර. සී කියලා කියන්නේ? සිරිල් අබේසේකර. අන්න බලන්න. සර් කිසිම තැනකදී සිරිල් කියන කැලල පාවිච්චි කරන්නේ නැහැ. සර්ගේ පරීක්ෂණයක් ගැන හරි අපරාධ විමර්ශනයක් ගැන හරි පත්‍රය යනවා නම් නම යන්නේ සී අබේසේකර කියලා. සර්ගේ ඉන්ටර්විව් එකක් ටීවී එකේ ගියත් නම යන්නේ සී අබේසේකර කියලා. ඇයි සර් සිරිල් කියන කැලල පාවිච්චි කරන්නේ නැත්තේ? සිරිල් කියන කැලේ පොඩි ගංගතියක් තියෙනවා. සර්ගේ දුවලා දෙන්නම යන්නේ ඉන්ටර්නැෂනල් ස්කූල් වලට. සර්ගේ වයිෆ් වැඩ කරන්නේ එම්බසි එක. ඒ කියන්නේ සර්ගේ දැන් සමාජ තත්වයට සිරිල් කියන එක ගැලපෙන්නේ නැහැ. ඒ නිසා සර් සිරිල් කියන එක සී කරලා සයිලන්ස් කරලා දානවා. මමත් කරන සමහර වැඩවලට සුසන්ත සාගර චන්ද්‍රසේන කෙනෙක් ගැලපෙන්නේ නැහැ සර්. ඒ හින්දා මම ජෙහාන් ෆර්නෑන්ඩෝ කියලා පාවිච්චි කරනවා. ජහන් නම් වෙනස ප්‍රසිද්ධ කරලා තියෙන්නේ. අනිවාර්යෙන්. මට ඕන සර්ට පුළුවන් ගැසට් එකේ නම්බර් එකක් හොයලා දෙන්න. අනිත් එක මම මේ නම පාවිච්චි කරන්නේ වෙනත් නම් කියන කැටගරි එකේ. නෑ නෑ. මේම අවශ්‍ය වෙන්නේ නැහැ. ජාන් මෙහෙද පර්මනන්ට් පදිංචිය? අපෝ නෑ සර්. මේකේ අයිතිකාරය කවුද කියලාවත් මම දන්නේ නැහැ. මම මේකේ අනවසර පදිංචිකාරයෙක්. මේකේ අයිතිකාරය කොයි වෙලාවෙද ඇවිල්ලා අයිතිය ඉල්ලුවොත් ඕනම වෙලාවක දීලා යන්න මම ලෑස්තියි. ඇයි ජාන් මෙහෙම තැනකට කැමති වුණේ? වහපු දොරවල් තියෙන පුංචි කාමරය ඇතුළේ ඉන්න මට බෑ සර්. ඒ ඇතුළේදී මට නිකන් හුස්ම හිර වෙනවා වගේ දැනෙනවා. කැම්පස් එකේ ඉන්නකොටත් මම නිදාගත්තේ බැල්කනි එකේ. මෙතන හොඳට ඉඩ තියෙනවා. අනිත් එක අගනගරට කිට්ටුව මේ වගේ තැනක නිකන් ඉන්න හම්බ වෙනවයි කියන්නේ. මధుර පෙරමාරච්චිලාගේ සුනිල් මధుර පෙරමන්දුනද?
සෝරි සර්. මං අහලා නැති නම. හොඳයි. මధుර පිරුම ආරච්චිලාගේ සුනිල් මధుර පිරුම හෙවත් හතරකම ඔස්ටින් කිව්වොත්? ඔව් සර්. මම ස්නේහව දන්නේ. කොහොමද? මං විශ්වවිද්‍යාලේ ඉගෙන ගන්න කාලේ අමතර ආදායමක් හොයාගන්න ඔස්ට්‍රේලියාවේ Facebook එකේ තුන්ඩු ලිව්වස. සමහර දවස්වල රැට මම එතන සිකියුරිටි ජොබ් එකක් කරලා තියෙනවා. අම්මා තාත්තා නැතුව හරි පොඩි හෝ රසාවක් නැතුව හරි කැම්පස් එකේ ඉගෙන ගන්නවා කියන එක ටිකක් අමාරු වැඩක් නේද චාන්? තාමත් මේ ඇඳුමකම තියෙනවා. ඔව්. මං ඔස්ට්‍රේලියාවේ පවුලේ කට්ටියවත් අඳුරනවා. සමහර දවස්වල මං එහෙට ගිහිල්ලා කෑම කාලා එහෙමක් තියෙනවා. ඔස්ට්‍රේලියාවත් මේ පැත්තෙන් යනවා නම් මෙහාට ගොඩ වෙලා මාව මුණ ගැහිලා එහෙම යනවා. ඔස්ටින්ට ක්‍රිමිනල් රෙකෝඩ් එකක් තියෙනවා කියලා ජාන් දන්නේ නැතිනේ. ඔව්. හැබැයි මම ඒක දැනගත්ත ටිකක් ප්‍රමාද වෙලා. ඒත් මම ඒක දැනගත්තයි කියලා ඒක මට ඔස්ට්‍රේලියාව ආශ්‍රය කරන්න බාධාවක් නෙවෙයි නේද සර්? අනිවාර්යයෙන්ම. තමනම් අපරාධකාරයෙක් කියලා සලකන කෙනෙකුට හොඳින් මිත්‍රත්වයෙන් සලකන එක තමයි කළ යුත්තේ. 2008 දෙවනි මාසේ 25 වෙනි සෙනසුරාදා ජහන් කොයිද හිටියේ? අවුරුදු 6කටත් කලින් දවසක් නේද සර්? ඒ වගේ දවසක් කාටද මතක තියෙන්නේ? නෑ ජහන්. ඒක සුවිශේෂී දවසක්. එදා තමයි මේ රටේ වෙච්ච ලොකුම බැංකු මංකුවෙල වෙච්ච දවස. ඒක සර්ට විශේෂ දවසක් වෙන්නේ නැති. ඒකේ සර්ගේ විශේෂ නිසා. ඒත් ඒක මට විශේෂ දවසක් නෙමෙයි. 2008 10 වෙනි මාසේ 24 වෙනිදා. සර්ට මතකද? නෑ ජහන්. මට මතක නෑ. ඒක නිසා. එදා තමයි මං කැමතිම කලාකාරයෙක් වෙච්ච කේමදාස මාස්ටර් මැරිච්ච දවස. ඒක මට විශේෂ දවසක්. ඒක මගේ විශේෂ නිසා. ඔය කියන දවස මට විශේෂ දවසක් නෙවෙයි සර්. හැබැයි මේ රොබරි එක වෙච්ච වෙලාවේ මේ බැංක් එකට බ්ලොක්ස් 3කට යහින් කැෆේ එකක ගියාන් හිටියා. ඔව්. හැබැයි ඔය සිද්ධියවත් ඔය කියන දවසවත් මට මතක නැහැ. ඒකෙන් වෙන්න බෑ ජහන්. මේ මොකද්ද මේ? බලපන්. උනෙට කෝල් එකක් ගනි. අයියේ මේ වෙලාවට කෝල් කරන එක යකෝ මේ මම කියන දේ අහලා කෝල් එකක් ගනි. අපුලක් කියන්නේ නැතුව. ඔය තෝ දැන් වැඩ කරන්නේ මටද එතනට? වලට ඒ ඉදි කොහොමද රැට මෙහෙනේ?
හැම කැටගරි එකකින්ම ඇතුළට යන කෙනෙක් ඒ කැටගරි එකේ Tamanට තියෙන අනිත් හැම සෙක්ෂන් එකකම මාස 6ක් වැඩ කරනවා. ඒ කියන්නේ අපි ප්‍රියන්ත සහෝදරයව ඇතුළට යවුවාම එයා හැම සෙක්ෂන් එකක් ඇතුළටම මාස 6ක් තිස්සේ රිංගනවා. කලින් ආයතනයක වැඩ කරලා තියෙනවද? ඔව් සර්. වර්ජිස් ඉන් ලංකා ඉන්ටර්නැෂනල් කියලා. මං ඉන්ටර්විව් එක පාස් වෙලානේ අයියේ. ASP අබේසේකර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ විමර්ශන ඒකකේ. බයි. මදුරපිරුම ආරච්චිලාගේ සුනිල් මදුරපිරුම හෙවත් හතරකන් ඔස්ටින් කිව්වොත්. ඔව් සර්. මම ස්නේහවදන් කොහොමද? දෙදස් සටහි දෙවනි මාසේ 25 වෙනි සෙන්සුරාදා ජයන් කොහෙදිටි? අවුරුදු 6කටත් කලින් දවසක් නේද සර්? ඒ වගේ දවසක් කාටද මතක තියෙන්නේ? නෑ ජයන්. ඒක සුවිශේෂී දවසක්. එදා තමයි මේ රටේ වෙච්ච ලොකුම බැංකු මංකුවෙල වෙච්ච දවස. ඒක සර්ට විශේෂ දවසක් වෙන්නේ නැති. ඒකේ සර්ගේ විශේෂ නිසා. ඒත් ඒක මට විශේෂ දවසක් නෙවෙයි. හැබැයි මේ රොබරි එක වෙච්ච වෙලාවේ මේ බැංක් එකට බ්ලොක්ස් 3කට යහින් කැෆේ එකක ජයන් හිටියා. ඔව්. හැබැයි ඔය සිද්ධියවත් ඔය කියන දවසවත් මට මතක නැහැ. ඒකෙන් වෙන්න බෑ ජයන්. මේ රොබරි ගුණේ උදේ 10ට විතර මංකොල්කාරයෝ 6 දෙනෙක් අහසට වෙඩි තියාගෙන බැංක් එක දිහාට ගියා. එතකොට මිනිස්සු කලබල වෙලා එහෙම දුවන්න ගත්තා. එතන ලොකු කලබලයක් තිබුණා. එතන කිලෝමීටරයක් විතර වටපිටාවේ ලොකු ට්‍රැෆික් එකක් තිබුණා. මංකොල්කාරයෝ ඩීසල් ස්මෝකින් මැෂින් 3කින් හැමතැනටම ස්මෝක් එකක් ගගා හිටියේ. එතන හිටපු මිනිස්සුන්ගේ ජීවිතේටම අමතක නොවන සිද්ධියක් ඒක. අපි ප්‍රශ්න කරපු හැමෝටම එහෙමයි. අපි දැන් මේ ගැන අවුරුදු 6ක් තිස්සේ ප්‍රශ්න කරනවනේ ජහන්. එතකොට මේ ආසන්න හිටපු ජහන්ට ඒක අමතක වීම ඒක වෙන්න බෑ නේද? ඔව්. හැබැයි මං එතන හිටියා. මට මතක විදිහට මං එතනින් පිටත් වුණේ ওই සිද්ධිය පටන් ගන්නකොටම. එහෙනම් මට ඒ ගැන ඩීටේල්ස් මතක නෑ සර්. අනිත් එක කිසිම මිනිස්සෙක් මැරෙන්නේ නැතුව කවුරු හරි කට්ටියක් තව කට්ටියගේ සල්ලි ටිකක් හොරකම් කරගෙන ගියපු එක මට මතක තියාගන්න තරම් කාරණයක් නෙවෙයි සර්. හරියටම රොබරි එක පටන් ගන්න කලින් ජයන් එතනින් පිටවීම අහම්බෙක්ද? දැන් එතකොට සර් කියන්නේ මංකොල්ලකාරයෝ මට කෝල් එකක් දීලා මල්ලි අපි බැංකුවට රොබරියක් දෙන්න යන්නේ වහාම ආරක්ෂාකාරී තැනකට යන්න කියලා කිව්වයි කියලාද? මේ කොල්ලේට ඔස්ටින්ගේ සම්බන්ධයක් තියෙන බව මේ ගැන පරීක්ෂණය කරන නිලධාරීන් දිගටම සැක කරනවා. බැරි වෙලාවත් ඔස්ටින් නේද කරා නම් ඒ වෙලාවේ ජයන් එතන හිටපු එක අහම්බෙත්. සර් ඩයනා කුමාරි මැරෙනකොට චාල්ස් කුමාරයා හිටියේ කෙමිලා පාකර්ගේ ගෙදර. ඒක අහම්බෙත්. අපිට ඕන නම් මේ සිද්ධින් දෙක එකිනෙක ලින්ක් කරගන්න පුළුවන්. එහෙම ලින්ක් කරගත්තු සමහර මිනිස්සු චාල්ස් කුමාරට අම්බානක වෛර කරා. හැබැයි මං හිතන්නේ ඒක හම්බයක්. ඇයි ජාන් ඒ වෙලාවේ එතන හිටියේ? ඒ දවස්වල මම පොඩි DVD බිස්නස් එකක් කරා. ඒකට ඕනි කරන DVDs ටිකක් ගන්න පිටකොටුවට යන ගමන් තමයි මං එතනට ගියේ. මීට අවුරුදු 6කට කලින් එදා දවසේ කරපු දේ හරියටම මතක ජයන්ට කොහොමද මේ සිද්ධිය අමතක වුණේ කියන එක තමයි මට හිතා ගන්න බැරි. අපි කෙලින්ම කතා කරමුද? සලා මේ සිද්ධිය සම්බන්ධව මොකක් හරි දෙයකට මාව සැක කරනවද? ඇයි ජයන් අපි ජයන්ව සැක කරන්නේ? සලා මගෙන් ප්‍රශ්න කරන විදිහට මට එහෙම හිතෙනවා. ඒක තමයි මටත් හිතාගන්න බැහැ. කිසිම ක්‍රිමිනල් හිස්ටරි එකක් නැතුව
මේ පොඩි පොඩි ස්වයංරක්ෂා කළ ජීවත් වෙන මාව ඇයිසල සැක කරන්නේ? ජීවත් වෙන විදියක් නැතිකමට ඔස්ටින්ගේ බුකේ තුඬු දීපින්දද සර්? මිස්ටර් ෆර්නෑන්ඩෝ, මේක කිසිසේත්ම සැක කිරීමක්වත් ප්‍රශ්න කිරීමක්වත් නෙවෙයි. ඒත් හිතන්න, මේ සිද්ධියට මූලිකවම සම්බන්ධ පුද්ගලයාගේ මිත්‍රයෙක් ඒ ආසන්නයේ හිටියාම ඒක අපිට අහම්බයක්ද නැද්ද කියලා හොයන්න වෙනවා. ඒකයි. මිස්ටර් ජෑන්, වගේ ෆීලිංග්ස් වලට අපි හර්ට් කරා නම් sorry. කුමාරයා සෙට්ටලා ඉන්නේ දරල් සුනිල් එක්ක. ඒ කියන්නේ උදන් කියලාම කියලා ඇති. උන් ලෑස්ති වෙන්නේ අලුත් පොලිටිකල් කට්ටත් එක්ක එකතු වෙලා ගේමක් දෙන්න. හොඳ පණ දින එකෙක් පොලිසියට කියලා කියනවාද? පිම්පියෝ. මල්ලිට අබේසේකර මහත්තයා මත කතා කළේ. ඔව්. බේසේකර මහත්තයාට වැඩේ දෙන්න නම් ලේසි වෙන්නේ නැහැ. ඒ වැඩේත් අද කරන්න තමයි බේසේකර මහත්තයාට දාලා තියෙන්නේ. හොඳයි. ටිරා. ඔව්. සුනිට කෝල් එකක් ගනි. අයියේ මේ වෙලාවට කෝල් කරන එක යකෝ මේ මම කියන දේ අහලා කෝල් එකක් ගනි. මගුලක් කියන්නේ නැතුව. වයින් දෙවල ඔක්කොම ගත්තද? ඔව්. උඹ කියන සහතික ටික ගත්තද? ඒව ඔරිජිනල් සීල් වගේ නේද? ගත්තා. කොහොමද බය වෙලා වගේ? නේ. මේ මොකද්ද මේ? බලපන්. අප්පද බොලේ. ඔබ උතන ඉන්නකොට නිතරම කරන්න ඕන දෙයක් තමයි දකින හැම දෙයකම ෆොටෝ ගන්න එක. හැම දෙයකම. තේරුණාද? හැබැයි උන්ට අහුවෙන්නේ නැති වෙන්න. නිතරම මේ කෑල්ල කන එක ගහගෙන ඉඳපන්. ඔබට කෝල්ස් ආවම මේ බිල වගේ තියෙන්නේ. මෙන්න මේක එබ්බුවම කෝල් එක ආන්සර් කරන්න පුළුවන්. හරිද? උඹ ඔක කනේ ගහගෙන ඉන්නකොට සමහර ලාවට උඹට මුල් දවස්වල hinaවේ. ඒත් ඔබ ගණන් ගන්න එපා. මොකද ඔක අපිට පස්සට ප්‍රයෝජනවත් වෙනවා. නිතරම ෆෝන් ගැන කතා කරපන්. ඔබ නිකන් ෆෝන් පිස්සෙක් වගේ පෙන්නපන්. එතකොට ඔබ ෆෝන් එකක් ළඟ තියාගෙන ඉන්න එක කාටවත් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. තේරුණාද? ඔව්.
උඹ හිමින්සරේ දකින හැම දෙයකම ෆොටෝ ගනි. හැබැයි පරිස්සමෙන් කවුන්ට් සෙක්ෂන් එකේ විතරක් ඉන්න ලස්සන මිනිස්ලා 6 දෙනෙක්. එතකොට සාමාන්‍ය ලස්සන අයල ගොඩයි. බලන්න දෙපැයි. ඉංග්‍රීසියෙන්ම තමයි කතා කරන්නේ. මාත් එක්ක නම් හරිම කරුණාවන්තයි. ප්‍රියන්ත take this. ප්‍රියන්ත take that කියලා කියනවා. පුදුම සෙන්ජාදින අයියේ පාවිච්චි කරන්නේ. අපි ගානේ වගේ සැරනේ. අපි තේන හවුස් වෙනකල් දිව්‍ය ලෝකෙ සුවඳයි. දැන් එහෙන ගානක් ඇති නෑ. පර්චේසින් සෙක්ෂන් එකේ මිස්ලා තමයි මට වැඩිපුරම ටිප් එක දෙන්නේ. ඉතින් ඒ වයසක නෝනලා වගේ අකින්නේ. අපේ පියෙන්න පුදුම තරගයක් තියෙන ඒගොල්ලන්ට තේ අරගෙන යනවා. මේ මොකද්ද බං මේ ලස්සන හෝටලයක් වගේ එකක් තියෙන්නේ? ඒ ඩිරෙක්ටර් මහතුරුගේ මැනේජර් මහතුරුගේ කැන්ටින්. ඒක අනිත් අයට කන්න බෑ. මේක නෑ. ඒ තනික යන්නේ නේ. අපි පුදුම කැමජාතිනේ ඒකේ තියෙන්නේ. එතකොට මේ ඒකත් එක්කම තියෙන අනිත් එක මොකක්ද? ආයි අනික් අය කනගන්නේ. එතනදී සාමාන්‍ය කැමජාති තමයි තියෙන්නේ. හිතන්නේ ඉතින් අද කාලේ ඉතින් කැම එකක් වුණත් කීයක් වෙනවද? දුම කම්පැනියක් තමයි දෙන්නේ ගන්න. සාමාන්‍ය බෝනස් එක සාමාන්‍ය සැලරි එක වගේ 4 ගුණයක් නේ. හිතන්න කොයිකම. එතකොට පඩිය වැඩි වෙන්න
ඔය අනිත් ඒවත් ඒ වගේම වැඩි වෙනවද? ඕ ඔබ ශාක්‍ය ජයවර්ධනව දැක්කද? ඒ සර් දකින්නේ නෑ. ඒ මම දවසක් දැක්කා ඇති. හරිම කරුණාවන්ත පාටයි අය. පුදුම තේජසක් නේ තියෙන්නේ. රජෙක් වගේ තමයි ආයේ. රෝසම රෝස පාටයි ඈ. ඉන් පාට බේරනවා අයියේ. ඒ සර් යනකොට අනික් අය ඔළුව නම්මලා කතා කරන්නේ. මේ සර් තරම් හොඳයි. ඉනා වෙලා ඕන කෙනෙක් එක්ක කතා කරනවා. ඔබතෝ දැන් වැඩ කරන්නේ මටද එතනටද? තවල්ට ඒ ඉතින් කොහොමද රැට මෙහෙනේ? දැන් මොකක්ද අපි කරන්නේ? මේවයි බා. අපිට මෙහෙමටම කියලා කරන්න එකක් හරියටම දැනට හිතා ගන්න බෑ. හැබැයි මම හෙට යනවා ඔතනට ගිහපු අනිත්‍යව මොනවද කරේ කියලා හොයන්න. අපි මේ කම්පැනි ඇතුලේ ප්‍රශ්නයක් හදන්න ඕනේ. හැබැයි මොකක්ද හදන ප්‍රශ්නේ කියලා අපිට දැම්ම හිතා ගන්න බෑ. අදට තිබිච්ච ලව් එකක් බ්‍රේක් වුණාම හරි අමාරුයි ලොක්කා.